හොඳයි. එතකොට අපිට අද කතා කරන්න තියෙනවා CO2 CH4 සහ NH3 ගැන. හොඳයි. අපි එක එක්කෙනා ගැන වෙන වෙනම ඉක්මනටම සාකච්ඡා කරගෙන යමු. හරි. මුලින් මම අරගන්නම් අපේ කවුද CO2 කියන කෙනා. CO2. හරි කාබන් ඩයොක්සයිඩ් කියන කෙනා. CO2. මුලින්ම පරමාණු දෙක හඳුනාගත්ත මොන පරමාණු දෙකද තියෙන්නේ කියලා C සහ O කාබන් සහ ඔක්සිජන්. එතකොට ඉස්ලාම් පරමාණු ක්‍රමාංකය ලියාගත්තා. හරි. පරමාණු ක්‍රමාංකය කාබන් වල 6යි. ඊට පස්සේ ඔක්සිජන් වල 8යි. හරි. පරමාණු ක්‍රමාංකය 6යි 8යි. එතකොට මෙයාගේ ඉලෙක්ට්‍රෝන ගණන 6යි. ප්‍රෝටෝන ගණනත් 6යි. මෙයාගේ ඉලෙක්ට්‍රෝන ගණන 8යි. ප්‍රෝටෝන ගණන 8යි. හරි. ඊට අමතරව අපිට ඕන මෙයාලගේ මොනවාද සංයුජතාවය. එහෙනම් සංයුජතාවය ලියනවා සංයුජතාවය දෙන්නගෙම මෙයා ඉන්නේ කීවෙනි කාණ්ඩෙද? මෙහෙම ගියපුවාම මෙයා ඉන්නේ 4 වෙනි කාණ්ඩයේ කවුද කාබන් කියන කෙනයි. එතකොට 1 2 3 4 3 2 1 බිංදුව 4 වෙනි කාණ්ඩේ ඉන්නේ සයාගේ සංයුජතාවය 4යි. ඔක්සිජන් ඉන්නේ කීවෙනි කාණ්ඩෙද? 6 වෙනි කාණ්ඩේ. මේ 6 වෙනි කාණ්ඩේ ඉන්නේ සයාගේ සංයුජතාවය මෙතන ඉන්නේ. මේ සංයුජතාවයගේ 2යි. හරි ඔන්න ඕකත් ඔළුවේ තියාන අපි ගාන හදන්න යමු. හරි. එතකොට එකතු වෙන්න ඕන කවුද මෙතන? කාබන් පරමාණුවකුයි. හරි. කාබන් පරමාණුවකේ ඔක්සිජන් පරමාණු දෙකකුයි තමයි එකතු වෙන්නේ. එතකොට කාබන් පරමාණුවකට කාබන් කියලා කියන්නේ ඉලෙක්ට්‍රෝන 6යිනේ. පළවෙනි කවචයේ දෙන්නයි. දෙවෙනි කවචයේ 4 දෙනයි. හරි. මේකට එකතු වෙන්න ඕන ඔක්සිජන්ලා කී දෙනෙක්ද? ඔක්සිජන්ලා දෙන්නෙක්. ඔක්සිජන්ලා දෙන්නෙක් අපි එකතු කරනවා මෙන්න මේ විදිහට. හරි. ඔන්න එතකොට O පරමාණුවේ පළවෙනි ශක්ති මට්ටමේ මෙයාගේ ඉලෙක්ට්‍රෝන 8න් දෙන්නෙක් ගියා. හරි. ඊට පස්සේ ඊළඟ ඉලෙක්ට්‍රෝන 6 ඊළඟ කවචයේ තියෙනවා. එතකොට ඔක්සිජන්ලා දෙන්නෙන්නේ. තව ඔක්සිජන් කෙනෙක් ඉන්නවන. හරි. මෙතනින් අඳින්නම් මම. තව ඔක්සිජන් කෙනෙක් එකතු වෙන්න ඕන. පළවෙනි කවචයේ දෙන්නයි. දෙවෙනි කවචයේ ඉලෙක්ට්‍රෝන 6යි. ඉලෙක්ට්‍රෝන 8 සම්පූර්ණයි. හරි. දැන් මොකද කරන්නේ? අපි මැද්දෙන් අඳින්නේ කවුද? මැද්දෙන් අඳින්නේ සංයුජතාවය වැඩි කෙනා අඩු කෙනාද? සංයුජතාවය වැඩි කෙනා අඳිනවා මැද්දෙන්. හරි. සංයුජතාවය වැඩි කෙනා මැද්දෙන් අඳිනවා. මේ කාබන් සහ ඔක්සිජන් සංයුජතාවය වැඩි කවුද? කාබන් කියන කෙනා. ඒ නිසා කාබන් කියන කෙනා මැද්දෙන් අඳිනවා. හැබැයි සංයුජතා කවචයේ අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන අපි ලකුණු කරන්නේ ඒක වෙනස් වෙනවා. අපි ගන්න පරමාණුවත් එක. ඒ නිසා අපි ඒක එහෙම තියලා. හරි. ඊට පස්සේ ඔක්සිජන්ලා දෙන්නෙක් මෙයත් එක්ක එකතු වෙන්න ඕන. ඔක්සිජන්ලා දෙන්නෙක් මෙයත් එක්ක මොකද වෙන්න ඕන? එකතු වෙන්න. එතකොට ඔක්සිජන් පළවෙනි කවච ඉලෙක්ට්‍රෝන ලකුණු කරා. දෙවෙනි කවච ඉලෙක්ට්‍රෝන අවසාන කවච ඉලෙක්ට්‍රෝන පස්සේ අපි ලකුණු කරන්නේ. හරි. දැන් බලනවා කාබන් කියන කෙනා බන්ධනයට මෙන්න මේ කියන බන්ධන දෙකට ඉලෙක්ට්‍රෝන කීයක් දානවද? 4ක්. හැබැයි මෙතන මේ බන්ධන දෙකක් හදලා තියෙනවා. මේ නිසා 4 දෙකට බෙදිලා එක බන්ධනයකට 2 ගානේ ඔන්න අපිට කාබන් කියන කෙනා ඉලෙක්ට්‍රෝන ලබා දුන්නා. ඔක්සිජන් කියන කෙනාගේ ලකුණු කරන්න ඉලෙක්ට්‍රෝන රවුම්. රවුම් කියන්නේ තිත් ලකුණු කරන්න බැරි නිසා තමයි ඔයාලට පේන්නේ නැති නිසා තමයි මම මේ රවුමෙන් ලකුණු කරන්නේ. හරි. හරි. එතකොට ඔන්න ඔක්සිජන් කවුද? කාබන් කියන කෙනා 4 දෙනෙක් දෙනවා බන්ධනය හදන්න. ඒකට 4 දෙනාගෙන් දෙන්නෙක් මේ බන්ධනයට දුන්නා. ඉතුරු දෙන්න මේ බන්ධනයට දුන්නා. ඔක්සිජන් එක්කෙනෙක් කීයක් දෙනවද? ඔක්සිජන් එක්කෙනෙක් එක බන්ධනයකට 2ක් දෙනවා. එතකොට මෙයාගේ බන්ධනයට මෙයා ඔන්න යාගාව තිබි ඉලෙක්ට්‍රෝන 2 දුන්නා. මෙයාගේ බන්ධනයට මෙයාගාව තිබි ඉලෙක්ට්‍රෝන 2 දුන්නා. හරි. එතකොට බලන්න ඕන කාබන්ගේ අවසාන කවචේ. කාබන්ගේ අවසාන කවච 1 2 3 4ක් තිබිලා තියෙනවා ඉලෙක්ට්‍රෝන. මේ ඉලෙක්ට්‍රෝන 4ම මෙයා දීලා තියෙනවා. ඔක්සිජන් අවසාන කවච 1 2 3 4 5 6ක් තිබිලා තියෙනවා. ඒකෙන් 2ක් දුන්නාම තව 4ක් ඉතුරුයි. හරි. මෙයාගෙත් තව 4ක් ඉතුරුයි. ඔන්න ඔය විදිහට තමයි CO2 කියන බන්ධනය නිර්මාණය කරන්නේ.
දැන් අපි අර ආකාර තුනට ලියන්න උත්සාහ කරන්න ඕන. ඒ ආකාර තුනත් මම මෙතන පහලින් ලියන්නම් දැන්. ඔන්න පළවෙනි ආකාරය මේ තියෙන විදිහටම හරි. අපි ලියනවා මෙයා බන්ධනයේට කාබන් වල මෙන්න මේ විදිහට ඉලෙක්ට්‍රෝන සම්බන්ධ කරලා තියෙනවා. කතිරයයි රවුමයි කතිරයයි තිතයි කතිරයයි තිතයි ඔක්සිජන් වලට එද්දී හරි ඔක්සිජන් වලට තියාගේ එකසාර ඉලෙක්ට්‍රෝන බන්ධනයේට සහභාගී වෙච්ච නැති එකසාර ඉලෙක්ට්‍රෝන යුගල් දෙක ගානේ මෙන්න මෙහෙම තියෙන්න ඕන. ඔය පළවෙනි ආකාරය. දෙවෙනි ආකාරයට මොකද කරන්නේ? දෙවෙනි ආකාරයට මේ ඔක්කොම අපි තිත් වලින් විතරක් ලකුණු කරනවා. එතකොට 1 2 3 4යි 1 2 3 4යි. හරි. ඊට පස්සේ ඔක්සිජන් 1 2 3 4යි 1 2 3 4යි. අවසාන ආකාරය මොකද්ද? තිත් සහ රේඛා භාවිත කරලා අදින එක. තුන්වෙනි ආකාරය. හරි. ඒ තුන්වෙනි ආකාරය අපි මොකද කරන්නේ? කාබන් කියන කෙනා ලියනවා. පැහැදිලි වෙයිද දන්නේ නැහැ නේ. හරි මම ලං කරන්නම් ස්ක්‍රීන් එක තව ටිකක්. හරිද? තුන්වෙනි ආකාරය මට ලියන්න ඉඩක් නැහැ. හරි. දැන් පේනව නේද? පහළ කොටසත්. පේනව නේද පහළ කොටසත් බෝඩ් එකේ? ඔව්. හොඳයි. හරිද? ඊට පස්සේ අපි ඔන්න තුන්වෙනි අවස්ථාවක් ඉන්නවා. තුන්වෙනි අවස්ථාව අදිද්දී හරි තුන්වෙනි අවස්ථාව අදිද්දී හරිද? කාබන් කියන කෙනා මැද්දෙන් ඉන්නවා. හරි කාබන් කියන කෙනා මැද්දෙන් ඉන්නවා. හරිද? එතකොට බන්ධන කීයක් හදලා තියෙනවද? 1 2 බන්ධන දෙකක් හදලා තියෙනවා. 1 2 බන්ධන දෙකක් හදලා තියෙනවා. ඔක්සිජන් එක හැබැයි ඔක්සිජන් ගාර තිබ්බ එකසාර ඉලෙක්ට්‍රෝන යුගල් මේ විදිහට ලකුණු කරලා තියෙන්න ඕන. ඒකට ඔන්න ඔය විදිහට තමයි බන්ධන නිර්මාණය කරන්නේ. හොඳයි. අඩුපාඩු තියෙන හදාගන්න ඉක්මනට. මේකේ අඩුපාඩු තියෙන ඉක්මනට හදාගන්න. විනාඩි 2ක් දෙන්න. ගොඩක් අය කල්ලේ වෙලා තිබුණා. හරි. ඒ ළමයි හොඳයි. හරිද? ලියනා ඉන්නවද? හරි. ලියනා ඉන්නවනම් කියන්න මම මකනවා. ලබන සතියේ විද්දි මේ ප්‍රශ්න නැති වෙයි. මේ බෝඩ් එකේ ඉඩ නැති ප්‍රශ්නේ. හරි ලබන සතියේ විද්දි. පරිමුත් සාධාරණ අඩුපාඩු මග අරින්න. රවින්දු හේෂාන් සුපුන් හරිද? සපෝට් අදින්න ඉක්මන් ඇදලා කියන්න මට. ඒත් එක්ක මම තව දැනුවත් කිරීමක් කරන්න. හරි. ආය මම ඔයාලගේ හෝ වෙන කිසිදු පන්තියක ගෲප් එකකට ඔයාලගේ පන්තියේ නෝට් එක දාන්නේ නැත. හේතුව පිට දෙමාපියන්ගෙන් ලැබුණු ආරංචිය අනුව සමහරක් ළමයි පන්තියේ වාඩි වෙලා ඉන්නවා නෝට් එක ලියන්නේ නැහැ. හරි. ඒ නිසා පස්සේ අපි නෝට් එක දාන්න නිසා එකෙන් බලන් ලියන්න. ඒ නිසා ආයෙත් මම නෝට් එක ලබා දෙනු නොලැබේ ගෲප් එකට. හරි. කවුරු හරි කෙනෙක්ට සිග්නල් නැතුව හෝ
දැන් පන්ති මොකක් හරි ප්‍රශ්නයක් වෙලා පන්තියෙන් නැතුව නෝට් එක ලියා ගන්න බැරි වුණොත් එයාට ඔප්ෂන් දෙකක් දෙන මේ නෝට් එක ලියා ගන්න. එකක් මම වීඩියෝ එක අප්ලෝඩ් කරලා දානවා. එතකොට ඒකේ වීඩියෝ එක බලලා ඔයාලට නෝට් එක ලියා ගන්න පුළුවන්. සහ දෙවෙනි ක්‍රමය මට කතා කරලා එන්න මේකයි සර් මෙහෙම වුණා කියන දේ පැහැදිලි කරොත් මට පුළුවන්. නෝට් එක මම කයන් හැලිලා දෙන්නම්. නැතුව මම ගෲප් එකට නෝට් එක දාන්නේ නැත. හරි? ගෲප් එකට නෝට් එක දාන්නේ නැහැ. හරි? රවිදු හේෂාන් හරිද? රවිදු සුපුන් හරිද? හරි. හොඳයි. එතකොට අපිට ඊළඟට කතා කරන්න තියෙන්නේ කවුරු ගැනද? මේවා කොපි පේස්ට් කරනවා විතරක් නෙමෙයි ඈ. දැනන් ඉන්න ඕන මොනවද මේ වෙන්නේ කියලා. මොකද පාඩම උගන්වලා තියෙන්නේ සහ ළමයි බහුතරයක් වැඩ කරනවා. 90ක් වගේ වැඩ කරනවා. එතකොට ඔයාලටත් අනිවාර්යෙන් පැහැදිලි වෙන්න ඕනේ. දැන් පන්ති ආපු නැති ළමයි ඉන්නවනම් කරුණාකරලා වීඩියෝ බලලා පාඩම ඉගෙන ගත යුතුයි අනිවාර්යෙන්. හරි. ඊළඟට අපි කතා කරන්නේ CH4. හරි මෙතේන්. එහෙම නැත්නම් මීතේන්. අපි දෙකම කියනවා. මෙතේනුත් කියනවා මීතේනුත් කියනවා. දැන් මෙතේන් මීතේන් වල තියෙන පරමාණු මූලද්‍රව්‍ය පරමාණු වර්ග දෙක මොකක්ද? තියෙන මූලද්‍රව්‍ය පරමාණු දෙකක් කාබන් සහ හයිඩ්‍රජන්. දෙන්නගේ වෙනම විස්තර ටික අරගන්න ඕන. හරි. කාබන් කියලා කියන්නේ පරමාණු ක්‍රමාංකය 6යි. එතකොට ඉලෙක්ට්‍රෝන ගණනත් 6යි. ප්‍රෝටෝන ගණනත් 6යි. හරි. හයිඩ්‍රජන් කියලා කියන්නේ පරමාණු ක්‍රමාංකය 1යි. ඉලෙක්ට්‍රෝන ගණනත් 1යි. ප්‍රෝටෝන ගණනත් 1යි. හරි. එතකොට දෙන්නගේ සංයුජතාවයන් දෙක කාබන් වල සංයුජතාවය දැන් සංයුජතාවය වහන්න හරි ලේසියි නේද? කාබන් වල කොහොමද අපි බලන්නේ ආවර්ත වගේ ඉන්න කාණ්ඩයත් එක්ක කාබන් ඉන්න හතරවෙනි කාණ්ඩයේ ඉන්න සංයුජතාවය යාගේ 4යි හයිඩ්‍රජන් ඉන්නේ පළවෙනි කාණ්ඩයේ නිසා යාගේ සංයුජතාවය යාගේ සංයුජතාවය 1යි. හරි. ඔන්න ඔය ටික දත්ත ටික අරගත්තායින් පස්සේ මෙහෙම ගත්තාම නම් ලේසි මේ වැඩේ කරන්න. හරි. දැන් CH4 කාබන් එක්කෙනයි හයිඩ්‍රජන් කී දෙනාද? හයිඩ්‍රජන් 4 දෙනයි. කියන්නේ මේකේ තේරුම කාබන් එක්කෙනා හයිඩ්‍රජන් CH4 කියන්නේ ඒ නිසා 4 දෙනයි. ඒ නිසා එකතු වෙන්න ඕන කාබන් පරමාණුවකට මම පැත්තට කරලා අඳින්න ඊට මදි නිසා. කාබන් පරමාණුවකට කාබන් පරමාණු ඇඳ හරියද? ඉලෙක්ට්‍රෝන 6යිනේ. පළවෙනි කවචයට දෙන්නෙක් දැම්ම තව 4ක් ඉතුරු. ඒ 4 දෙනා දෙවෙනි කවචයට දැම්ම. මෙයත් එක්ක එකතු වෙන්න ඕන හයිඩ්‍රජන්ලා කී දෙනෙක්ද? හයිඩ්‍රජන්ලා 4 දෙනෙක්. එතකොට හයිඩ්‍රජන් 4 දෙනෙක්. හයිඩ්‍රජන් වල තියෙන පළවෙනි ඉලෙක්ට්‍රෝන එතකොට පළවෙනි කවචය විතරයි තියෙන්නේ. ඔය විදිහට 4 දෙනෙක් මෙයත් එක්ක එකතු වෙන්න ඕන. ඉතින් ලකුණු කරන්න ඈ. හරි. ඊට පස්සේ මොකද වෙන්නේ? මෙයාලා එකතු වෙන්න ඕන. කවුද අපි මැද්දට ගන්න? අපි මැද්දට ගන්නේ සංයුජතාවය වැඩි කෙනා. කවුද සංයුජතාවය වැඩි කෙනා? කාබන් පරමාණුව. ඔන්න එයාව අපි මැද්දට අරගත්තා. හැබැයි අපි ලකුණු කරන්නේ යාගේ පළවෙනි කවචය විතරයි. අවසාන කවචය තාම ලකුණු කරන්නේ නැහැ. ඒකේ ඉලෙක්ට්‍රෝන නේද? ඒක අපි පස්සේ තමයි ලකුණු කරන්නේ. මේක යන්නේ. හරි. හයිඩ්‍රජන්ලා කී දෙනෙක් එකතු වෙන්න ඕනද? 4 දෙනෙක්. 4 දෙනා 4 පැත්තෙන් එකතු වෙනවා. හයිඩ්‍රජන්ලා 4 දෙනාම 4 පැත්තෙන් එකතු වෙනවා. හයිඩ්‍රජන්ලා 4 දෙනා 4 පැත්තෙන් එකතු වෙනවා කියලා කියන්නේ එයාලගේ කවචේ පළවෙනි කවචේන අවසාන කවචයත් ඒ නිසා එයාලගේ මුකුත් ලකුණු කරන්නේ නැහැ. දැන් බන්ධනවලට ඉලෙක්ට්‍රෝන ටික දාන්න ඕන. කාබන් කී දෙනෙක් දානවද? සංයුජතාවය 4යි කියන්නේ 4ක් දාන්න ඕනේ. හැබැයි දැන් බන්ධන 4ක් තියෙනවා. බන්ධන 4ට ඉලෙක්ට්‍රෝන එක ගාන තමයි මෙයාලා දාන්න ඕන. පළවෙනි මේ බන්ධනයට එකයි මේ බන්ධනයට එකයි මේ බන්ධනයට එකයි මේ බන්ධනයට එක ඔන්න යාගේ ඉලෙක්ට්‍රෝන යා දෙන ඉලෙක්ට්‍රෝන 4 යා දුන්නා. බන්ධනයට සහභාගී කරන ඉලෙක්ට්‍රෝන 4. හයිඩ්‍රජන් එයාගේ තියෙන එකම ඉලෙක්ට්‍රෝනය සංයුතාව එකයි තියෙන එකම ඉලෙක්ට්‍රෝනය බන්ධනයට දායක කරනවා. බන්ධනයට දුන්නා. හරි. දැන් ඉතුරු ඉලෙක්ට්‍රෝන ලකුණු කරන්න ඕන. හරි. කාබන් වල 1 2 3 4 අවසාන කවචය 1 2 3 4. ඕකේ. හයිඩ්‍රජන් වල 1යි තියෙන අවසාන කවචය ඒක දීලා එතකොට මුකුත් අය ලකුණු කරන්න නැහැ. එතකොට මෙන්න මේ විදිහට තමයි
CH4 කියන බන්ධනය නිර්මාණය වෙන්නේ. හොඳයි. ඒකෙත් අපි ආකාර තුනට ලියමු. පළවෙනි ආකාරය තියෙන විදිහටම කාබන්, හයිඩ්‍රජන්, 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 හයිඩ්‍රජන්. හරි. අතිරේකිතයි, 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 අතිරේකිතයි. එහෙමනේ. අතිරේකිතයි. මේක පළවෙනි එක ලකුණු කරන්නේ නැහැ නේ. නේද? දෙවෙනි ආකාරය ඔක්කොම ටික තිත්තෙනින් ලකුණු කරනවා. කාබන්, තිතයි තිතයි, තිතයි තිතයි, තිතයි තිතයි, තිතයි තිතයි, හයිඩ්‍රජන්, 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 හයිඩ්‍රජන්. හරි. තුන්වෙනි ආකාරය තිත් නැහැ, ඉරි විතරයි. හරි. ඔක්කොම තනි බන්ධනේ නේද? යුගල් එකයිනේ තියෙන්නේ. මෙතනක් තියෙන එක යුගලයයි. අපිට කාබන් මැද්දෙන් ඉන්න එයාට එක යුගල එක බන්ධනයයි. මෙතනක් තියෙන එක යුගලයයි. ඒ නිසා එයාටත් එක බන්ධනයයි. කොහොම බන්ධන තනි බන්ධන හදලා තමයි මෙහෙම හතර පැත්තට මෙයා විහිදුවන්නේ. හරිද? හොඳයි. ඒකට ඔන්න ඔය විදිහට මේකේ අවස්ථා තුන අපිට අඳින්න පුළුවන්. හරි? අවස්ථා තුන අපිට අඳින්න පුළුවන්. හොඳයි. ඒකෙත් අඩුපාඩු තියෙන අය සම්පූර්ණ කරගන්න. නොතේරෙන අය කියන්නේ. ඒක මොකද තේරෙන්නේ නැත්තම් අගස්තිලාට එහෙනම් තේරෙනවද ඉන්නේ? අගස්තිලා කරලා තිබ්බ නේද? හරි. අඩුපාඩු සම්පූර්ණ කරන ඉක්මන මට කියන්න. හරිද? මම මැදගත්තද? අඩුපාඩු තියෙන අය හරි. අනිත් අය ඇන්දද? අඳිනා ඉන්නවද කියන මට ඉක්මන මම කන්න යන්නේ. මොකද මේ ගොඩක් ළමයි මේවා කරලා තියෙනවා ගෙදර වැඩට. අඳිනා ඉන්නවනම් කියන්න. අඩුපාඩු හදාගන්න ළමයි ඉන්නවා. පේපර් එක සාකච්ඡා කරනවා අනිවාර්යෙන්. ඉතල පේපර් බලලා ඉන්න වෙයි මම ඔයාලගේ සාකච්ඡා කරන්නේ. පේපර් එක බලලා දෙන්න. එතකොට සාකච්ඡා කරමු. රවිදේශාන් ඇඳලා ඉවරද? ඒක හරි. හොඳයි. හරි. අපි ඊළඟට යමු. ඊළඟේ තමයි NH3. නේද? ඊළඟ අපිට තියෙන කවුද? NH3 කියන කෙනෙක් හරි ලස්සන පරමාණුවක් NH3 සංයෝගයක් NH3 කියලා කියන්නේ. හරි. අපි NH3 ගැන කතා කරමු.
හරි. එතකොට මුලින්ම අපි අඳුර ගන්න ඕන මේකේ තියෙන මූලද්‍රව්‍ය පරමාණු මොනවාද කියලා. හරි. මේකේ තියෙන මූලද්‍රව්‍ය පරමාණු මොනවාද කියලා. එතකොට ඉන්නවා දෙන්නෙක් එක්කෙනෙක් නයිට්‍රජන් අනිත් එක්කෙනා තමයි හයිඩ්‍රජන්. දැන් මෙයාලගේ විස්තර ටික අරගන්න ඕන. හරි. මෙයාගේ විස්තර ටික හොඳයි. හරි. මෙයාලගේ විස්තර ටික අපි අරගන්න ඕන. එතකොට නයිට්‍රජන් කියලා කියන්නේ යාගේ පරමාණු ක්‍රමාංකය කීයද? හයිඩ්‍රජන් නම් 1යි. නයිට්‍රජන් පරමාණු ක්‍රමාංකය කීයද? නයිට්‍රජන් පරමාණු ක්‍රමාංකය කීයද? 5ද 6ද 7ද 8ද? 7යි. very good. හරි. පරමාණු ක්‍රමාංකය 7යි. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන ගණනත් 7යි, ප්‍රෝටෝන ගණනත් 7යි. හරි. එතකොට හයිඩ්‍රජන් වල 1යි කියලා කියන්නේ ඉලෙක්ට්‍රෝන ගණනත් 1යි, ප්‍රෝටෝන ගණනත් 1යි. හරි. දැන් ඕනේ මොකක්ද අපිට ඊට පස්සේ? මෙයාලගේ සංයුජතාවය. හරි. මෙයාලගේ සංයුජතාවය අපිට ඕන දැන්. හරි. එතකොට ඔන්න සංයුජතාවයනේ අපිට ඕන නේද? ඒ නිසා සංයුජතාවය අපි බලනවා. එයා කීවෙනි කාණ්ඩේ තියෙන්නේ නයිට්‍රජන් කියපුවාම. නයිට්‍රජන් ඉන්නේ නයිට්‍රජන් සංයුජතාවය කීයද? 3යි කියලා කියනවා. බලන්න අනිත් අයත් නිවැරදිද කියලා. හයිඩ්‍රජන් වල සංයුජතාවය 1යි කියලා කියනවා. හරි අපි හැමෝම එකතු වෙලා මතක් කරමු සංයුජතාවය නයිට්‍රජන් වල. හරි. මම පිටින් පිටේ මේක අඳින්නේ. හරි. අපිට මේක දිගින් දිගටම ඕන වෙන නිසා. එතකොට ඔයාලට අමතක වෙන්නේ නැති මේක හැම වෙලෙම අපි අඳිද්දී. හරි. එතකොට අපි මූලද්‍රව්‍ය ටික දානවා. හායි, හේයි, ලයිසා, බේබි, බල්ලෝ, කාලා, නංගි, ඔතන ෆයිට් නේද? නයිට්‍රජන් දැම්මනේ. හරි. දැන් බලන්න සංයුජතාව ටික දීලා. 1 2 3 4 3 2 1 බිංදුව. එතකොට එහෙන් බලපුවම නයිට්‍රජන් සංයුජතාවය කීයද? නයිට්‍රජන් සංයුජතාවය 3යි. හරි. එතකොට හයිඩ්‍රජන් සංයුජතාවය 1යි. හරි. ඔන්න දැන් NH3 කියලා කියන්නේ නයිට්‍රජන් එක්කෙනයි හයිඩ්‍රජන් 3 දෙනයි. අපි ඒක අඳිනවා. හරි. ඔන්න නයිට්‍රජන් එක්කෙනා. පළවෙනි කවචේ ඉලෙක්ට්‍රෝන 2යි. තව කීයක් ඉතුරුද? තව ඉලෙක්ට්‍රෝන 5ක් ඉතුරු. ඒක තියන් ඉන්නවා යා දෙවෙනි කවචයේ. හරි. ඊට පස්සේ හයිඩ්‍රජන්ලා 3 දෙනෙක් එකතු වෙනවා. හයිඩ්‍රජන් ඒ තනි ඉලෙක්ට්‍රෝනයන් ඉන්නේ. යා පළවෙනි කවචේ තියාගෙන මම ඉන්නවා එච්චරයි. හරි. ඊට පස්සේ අපි මෙයාලා 3 දෙනා එකතු කරලා අඳිනවා. දැන් මෙයාලා 3 දෙනා ඉන්නේ කොහොමද නයිට්‍රජන් එක්ක? නයිට්‍රජන් මෙහෙම තියෙද්දින් හරි නයිට්‍රජන් කවච දෙකක් තියෙනවානේ. නයිට්‍රජන් වටේට මෙන්න මෙහෙම ඉන්නවා. ඔයාලා එල් වලට කෙමිස්ට්‍රි කරනවා නම් ඇත්තටම මෙයාගේ හැඩය මොකක්ද? මෙහෙම දින්නේ නැත්නම් එයා ඉන්න මෙහෙම ඉන්නත් පුළුවන්. මෙහෙම. හරි. මෙන්න මේ විදිහට මෙහෙම දින්නේ. හරි. ඔය මේ තුන සම්බන්ධ වෙලා තියෙන මෙහෙමද කියලා ඔයාලා එල් වලට ගිහපුවම ඒකේ මූල ධර්මත් එක්ක ඉගෙන ගන්නවා. හරි. එතකොට වටේට හයිඩ්‍රජන් පරමාණු 3 දෙනා ඔන්නවා මේකතු වෙනවා. නයිට්‍රජන් පළවෙනි කවචේ ඉලෙක්ට්‍රෝන. හරි. දැන් මොකද කරන්නේ අපි? ඉලෙක්ට්‍රෝන මෙයා කී දෙනෙක් දෙනවද? 3 දෙනෙක්. 3 දෙනා බන්ධන කීයකට දෙන්න ඕනද? බන්ධන 3කට දෙන්න ඕන. කීය ගානේද දෙන්නේ? එතකොට එක ගානේ බන්ධන 3ට දෙනවා. මේවා තිතේ ලකුණු කරලා. හරි. එතකොට හයිඩ්‍රජන් යාලගේ තියෙන එකම ඉලෙක්ට්‍රෝනයේ බන්ධනයට දෙන්න එකම ඉලෙක්ට්‍රෝන බන්ධනය දීලා මෙන්න මෙහෙම සහ සංයුජ බන්ධනය නිර්මාණය කරනවා. එතකොට නයිට්‍රජන් දැන් ඊට පස්සේ මොකද කරන්න ඕන අපි? මේකේ ඉතුරු ඉලෙක්ට්‍රෝන මොන හරි ඉතුරු ඉලෙක්ට්‍රෝන තියනවාද කියලා බලන්න ඕන. හරි. අනිවාර්යයෙන් මේක ඇඳම් ගණන් කරලා බලන්න අෂ්ටකයේ සම්පූර්ණද කියලා. බලන්න අපිට වැරද්ද අහු වෙනවා. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8ක් නෑ. ඒ කියන්නේ අපි මේකේ ඉලෙක්ට්‍රෝන දෙකක් ලකුණු කරලා නෑ. හවුද බලන්න. බන්ධනයට 3ක් දුන්නා. තව කීයක් ඉතුරුයිද? තව ඉලෙක්ට්‍රෝන දෙකක් ඉතුරු වෙන්න ඕන. බන්ධනයට ඉලෙක්ට්‍රෝන 3ක් දුන්නා. තව ඉලෙක්ට්‍රෝන දෙකක් ඉතුරු වෙන්න ඕන. එතකොට ඔන්න අපි ආකාර තුන ලියනවා. පළවෙනි ආකාරය. නයිට්‍රජන් ඉන්නවා. හයිඩ්‍රජන් හයිඩ්‍රජන් හයිඩ්‍රජන්. එතකොට හතරෙයි තිතයි හතරෙයි තිතයි හතරෙයි තිතයි 32යි. හරි. ඔක්කොම තිත්තනේ ලකුණු කරනවා. නයිට්‍රජන් ඔක්කොම තිත්තයි. හරි. හතරවෙනි අවස්ථාව බන්ධනයකට ඉර බැගින් ලකුණු කරනවා. එතකොට ඔන්න මෙතන එක බන්ධනයයි එක ඉරයි, මෙතන එක බන්ධනයයි එක ඉරයි, එක බන්ධනයයි එක ඉරයි. හයිඩ්‍රජන් 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 එකසර ඉලෙක්ට්‍රෝන යුගලය ලකුණු කරන්න ඕන. හරි.
එතකොට ඇමෝනියා හරි ඒ කියන්නේ NH3 වල බන්ධනය නිර්මාණය කරා. ගොඩක් අය නිවැරදිවට ඔවා නිවැරදි විදිහට ඔවා නිර්මාණය කරලා තිබුණා. හරි හොඳයි. අඩුපාඩු සම්පූර්ණ කරගෙන කියන්න මට ඉක්මනට. කවුරු හරි ලියනවා නම් කියන්න ඉස්සෙල්ලා මට මේ තේරුම නැහැ අපි ලියන්නේ නැත්තම් ඔක්කොගේ මේක නිවැරදි නම් කවුරු හරි ලියන ඉන්නවද? ලියාගත්තා. හොඳයි. very good. හරි. ඔන්න එතකොට එහෙනම් අපි ඔන්න ඔතනින් සහසංයුජ බන්ධනත් නිර්මාණය කිරීම අවසන් වෙනවා. හරිද? මම මෙන්න මේ තුන ඉතුරු කරන්න. මොකද අපිට ඊළඟට කතා කරන්න තියෙන්නේ මෙන්න මේ ක්‍රම තුන ගැන. මොනවාද මේ ක්‍රම තුන කියලා තමයි අපිට ඊළඟට කතා කරන්න තියෙන්නේ. හරි. එතකොට මේකට අපි මේ බන්ධනයට සහභාගී වෙච්ච ඉලෙක්ට්‍රෝන තිත් සහ කතිර වලින් ලකුණු කරන එකට හරි තිත් සහ කතිර වලින් ලකුණු කරන එකට අපි කියනවා මොන එකක් කියලාද? තිත් කතිර සටහන. තිත් කතිර සටහන කියලා. පැහැදිලි නේද? තිත් තුනේ කතිරේ ලකුණු කරන තිත් කතිර සටහන. හරි. මේකට අපි කියන ඔක්කොම තිත් වලින්නේ. තිත් තුනේ ලකුණු කරන නිසා මේකට කියනවා හරි තිත් ව්‍යුහය තිත් සටහන කියලා කියන තිත් ව්‍යුහය. හැබැයි ඉස්සරහට තම නමක් එනවා මේක හොයාගත්ත කෙනාගේ නම. මොකක්ද නම? ලුයිස් තිත් ව්‍යුහය කියලා කියනවා. මේකට මොකක්ද අපි කියන්නේ? ලුයිස් තිත් ව්‍යුහය කියලා කියනවා. ඊට පස්සේ ලුයිස් තිත් ව්‍යුහයේ තිත් ටික අයින් වුණාම කියනවා මේක මොන ව්‍යුහයද? ලුයිස් ව්‍යුහය කියලා. එතකොට අපිට බන්ධනයක් සහසංයුජ බන්ධනයක් නිරූපණය කරන්න පුළුවන් ආකාර තුනක් මේ. හරි? එකක් තමයි තිත් කතිර සටහන, දෙවෙනි එක තමයි ලුයිස් තිත් ව්‍යුහය, තුන්වෙනි එක තමයි ලුයිස් ව්‍යුහය. දැන් ඔයාලා මේ තුනම පැහැදිලිව හඳුනනවා. හරි? ලුයිස් තිත් කතිර සටහනක් අඳිනවා, ලුයිස් දන්නවා, ලුයිස් තිත් ව්‍යුහයත් දන්නවා, ලුයිස් ව්‍යුහයත් අඳින්න දන්නවා. ඒ ටික ආයේ වෙන වෙනම අපි කතා කරන්න දෙයක් නැහැ. මොකද අපි ඉගෙන ගන්න වෙලාවේදීම මේ ටික ඔක්කොම සාකච්ඡා කරගෙන ආපු නිසා. හරිද? එතකොට ඔයාලට කිව්වොත් මොන හරි බන්ධනයක් දීලා ඔයාලට කියනවා NH3 කියන බන්ධනයේ ලුයිස් තිත් NH3 සහසංයුජ බන්ධනයේ ලුයිස් තිත් ව්‍යුහය නිරූපණය කරන්න. කියපුවා මොකද කරන්නේ? එන්න මේක තමයි ඔයාලා අඳින්න ඕන. හරි. අර ලොකු එක ඇඳලා කමන්නේ ඇඳලා ලුයිස් තිත් ව්‍යුහය කියලා මේක අඳින්න ඕන. හරිද? ඔන්න ඔය විදිහට ඔයාලා මේ ව්‍යුහ ටික ගැන ඉගෙන ගන්න ඕන. මාතෘකාව දාන්න හැමෝම. හරි. මාතෘකාව දාන්න හැමෝම. සහසංයුජ බන්ධන නිරූපණය කරන ආකාර සහසංයුජ බන්ධන නිරූපණය කරන ආකාර හරි නිරූපණය කරන ආකාර යන්න එක ලියන්න එක කියලා දාලා ලියන්න තිත් කතිර සටහන මීටින් ගෙන් වෙනවා පන්තිට ආපහු සම්බන්ධ වෙන්න. හරි. එක කියලා දාලා ලියන්න තිත් කතිර සටහන. ඊළඟ මීටින් එකේදී ලියමු තිත් කතිර සටහන ගැන මාතෘකාව දාගෙන එන්න. තිත් කතිර සටහන. හරි. හරි. ලුයිස් තිත් කතිර තිත් කතිර සටහන ලුයිස් නේ තිත් කතිර සටහන කියලා දැම්මනේ මාතෘකාව නේද? ලියන්න ඒ යටතේ එක කියලා දාලා ලියවනේ යටතේ ලියන්න. හරි යටතේ ලියන්න.
බන්ධනයට සහභාගී වන බන්ධනයට සහභාගී වන බන්ධනයට සහභාගී වන එක් පරමාණුවක ඉලෙක්ට්‍රෝන එක් පරමාණුවක ඉලෙක්ට්‍රෝන තිත් ලෙසින්ද අනෙක් පරමාණුවේ ඉලෙක්ට්‍රෝන කතිර වලින්ද පරමාණුවක ඉලෙක්ට්‍රෝන තිත් වලින්ද අනෙක් පරමාණුවේ ඉලෙක්ට්‍රෝන කතිර වලින්ද ලකුණු කරමින් ඒක ආයෙත් කියන්නකෝ. බන්ධනයට සහභාගී වන පරමාණුවල අනෙත් පරමාණුවේ ඉලෙක්ට්‍රෝන කියන තැනට යනකල් ලියාගත්තා. අනෙක් පරමාණු ඉලෙක්ට්‍රෝන කතිර වලින්ද ලකුණු කරමින් බන්ධනය නිරූපණය කිරීම තිත් කතිර සටහන නම් වේ. මෙහිදී තිත් සහ කතිර වලින් අඳින්නේ සංයුජතා කවචයේ ඉලෙක්ට්‍රෝන පමණි. කියන්නේ මෙන්න මේ බන්ධනයට සහභාගී වෙන කවච ඉලෙක්ට්‍රෝන විතරනේ අපි මැද ඉන්නේ අදින්නේ. හරි. පරාණිත ලියන්න අවසාන කවචයේ. හරි. උදාහරණ කියලා ඉක්මනට මෙන්න මේක අදින්න. උදාහරණ කියලා. මේක තිත් කතිර සරණ ඇඳලා තියෙන එක. හරි. ඊට පස්සේ 2 කියලා දාලා ලියන්න ලුයිස් තිත් ව්‍යුහය හරි. ලුයිස් තිත් ව්‍යුහය ලියන්න. බන්ධනයට සහභාගී වන පරමාණුවල
පරමාණු වල සංයුජතා කවචයේ ඉලෙක්ට්‍රෝන සංයුජතා කවචයේ ඉලෙක්ට්‍රෝන නැත්නම් සංයුජතා කවච වල ඉලෙක්ට්‍රෝන සංයුජතා කවච වල ඉලෙක්ට්‍රෝන තිත් මගින් පමණක් නිරූපණය කිරීම තිත් මගින් පමණක් නිරූපණය කිරීම මෙහිදී සිදුවේ තිත් මගින් පමණක් නිරූපණය කිරීම මෙහිදී සිදුවේ හරි මෙහිදී සිදුවේ උදාහරණ කියලා අඳින්න මෙන්න මේක ඔක්කොම තිත් වලින් ලකුණු කරනවා දැන් හරිද අඳගත්තද මෙන්න මේක අඳින්න උදාහරණ කියලා net mini ලුයිස් තිත්වයක් අඳින්න එපැයි ලුයිස් තිත්වයක් අඳින්න හරි guys net mini අඳ ගන්නකම් විනාඩියක් අපි ඉමු ඈ හරි හොඳයි ඊළඟ ලියන්න අංක 3 ලුයිස් ව්‍යුහය දැන් තිත් නැහැ මේ තිත් වලින් නෙමෙයි මේ ලකුණු ගන්න දැන් ඉරි වලින් ලුයිස් ව්‍යුහය ලියන්න බන්ධනයකට සහභාගී වන ඉලෙක්ට්‍රෝන යුගලයක් තනි ඉරකින්ද කමාවක් බන්ධනයට සහභාගී නොවූ එනමුත් පරමාණුක සංයුජතා කවචයේ පවතින ඉලෙක්ට්‍රෝන වරහන් ඇතුලේ ඒවට කියන අපි එකසර ඉලෙක්ට්‍රෝන තිත් වලින්ද ලකුණු කිරීම මෙහිදී සිදුවේ හරි තිත් වලින්ද ලකුණු කිරීම මෙහිදී සිදුවේ කියන්නේ දැන් කලින් වගේ නෙමෙයි හරි දැන් මොකද කරන්නේ බන්ධනයේට ඉලෙක්ට්‍රෝන සහභාගී වෙන යුගලයක් තනියරකින් ලකුණු කරනවා බන්ධනයට සහභාගී වෙලා නැහැ හැබැයි අවසාන කවචයේ සංයුක්ත කවචයේ මෙන්න මේ වගේ ඉලෙක්ට්‍රෝන ඒවා තිත් වලින්ම ලකුණු කරනවා ඒක තමයි ඔය කීවේ හරි හොඳයි මේකත් යඳගන්න
හරි වැදගත් නේද හොඳයි දැන් තවත් වැදගත් කාරණාවක් ඉගෙන ගන්න යන්නේ හරි මේ විදිහට අපි බන්ධනය නිරූපණය කරපුවාම මේ මැද්දේ තියෙන එකට අපි කියනවා මොකක් කියලාද මොන පරමාණුවද මධ්‍ය පරමාණුව කියලා මැද්දෙන් තියෙන පරමාණු මොකක්ද අපි කියන්නේ මධ්‍ය පරමාණු මැද්දේ තියෙන පරමාණු මධ්‍ය පරමාණු හරි මේ පර්යන්තයට වෙන්නේ ඒ කියන්නේ ඈතට වෙන්න පිහිටි මේ පරමාණු වලට කියනවා අපි පර්යන්ත පරමාණු කියලා හරි පර්යන්ත පරමාණු කියලා දැන් සාමාන්‍ය බන්ධනයකදී මධ්‍ය පරමාණු වටා ඉලෙක්ට්‍රෝන අෂ්ටකයක් සම්පූර්ණ වෙනවා ඒත් එක්කම පර්යන්ත පරමාණු ස්ථායි මට්ටමට එනවා කියන්නේ හයිඩ්‍රජන් නම් දෙකයි අනිත් අය Tamanට ගැලපෙන විදිහට ඉලෙක්ට්‍රෝන අට සම්පූර්ණ කරගන්නවා පර්යන්ත පරමාණු වල හරි දැන් මෙතන අපි CH නැතුව වෙන මූලද්‍රව්‍ය බන්ධනයක් අරගමු අපි අරගමු වෙන එක්කෙනෙක් කවුද අපි අරගන්නේ අපි අරගමු CCl4 හරි CCl4 කියන කෙනා ඔයාලා ඇඳපෙක බැලුවොත් එහෙම හරි ඇත්තේ මෙන්න මේ විදිහට අපි තිත්තේ යන්නේ හරි බලන්න මධ්‍ය පරමාණුව වටත් 1 2 3 4 5 6 7 8යි සම්පූර්ණයි පර්යන්ත පරමාණු 1 2 3 4 5 6 7 8යි සම්පූර්ණයි හරිද දැන් මේ වගේ සාමාන්‍ය සිද්ධි වලදී එහෙම අෂ්ටකය සම්පූර්ණ කරගන්න මධ්‍ය පරමාණුව සහ පර්යන්ත පරමාණු වට හරිද හැබැයි සමහර විශේෂ අවස්ථා තියෙනවා ඔයාලට විශේෂ අවස්ථා දෙකක් තියලා තියෙනවා එකක් තමයි AlCl3 හරි AlCl3 වලදී හරි ඔයාලා බන්ධනය ඇන්දොත් බන්ධනය ඇති වෙන්නේ මෙන්න මෙහෙම හරි AlCl3 වලදී බලන්න පර්යන්ත පරමාණු වටා 1 2 3 4 5 6 7 8යි සම්පූර්ණයි 1 2 3 4 5 6 7 8යි සම්පූර්ණයි 1 2 3 4 5 6 7 8යි සම්පූර්ණයි පර්යන්ත පරමාණු වටා අෂ්ටකය සම්පූර්ණයි හැබැයි මධ්‍ය පරමාණු දිහා බලන්නකො 1 2 3 4 5 6යි මධ්‍ය පරමාණුව වටා අෂ්ටකය සම්පූර්ණ වෙලා නැහැ. මේ එක විශේෂ අවස්ථාවක්. රසායන විද්‍යාවේ තියෙන අපහසු තැන තමයි ඔක. අපි මූලධර්ම කතා කරාට මෙහෙම විය යුතුයි. ඉලෙක්ට්‍රෝන අෂ්ටකය සම්පූර්ණ විය යුතුයි කියලා අපි මූලධර්ම කිව්වට මූලධර්ම වලට පටන් හැරීම වැඩ කරන්න තැන් ඒවට විරුද්ධ වැඩ කරන්න තැන් තියෙනවා. අන්නේ විශේෂ අවස්ථා මතක තියාගන්න ඕනේ. මේ එක විශේෂ අවස්ථාවක්. AlCl3 තව විශේෂ අවස්ථාවක් තියෙනවා. ඒ විශේෂ අවස්ථාවන් දෙක විතරයි ඔයාලට දෙන්නේ. LL ටික මම තව ගොඩක් ඉගෙන ගන්නවා. හරි. තව එකක් තියෙනවා PCl5 කියන කෙනා. හරි PCl5. PCl5 කියන කෙනා ඇඳහමත් බලන්න. එතකොට P කියන කෙනා වටා ක්ලෝරින් 5 දෙනෙක් ඉන්නවා. එතකොට බන්ධනය හදන්නේ ඔයාලා ඇඳොත් මෙන්න මේ විදිහට බන්ධනය හැදෙන්නේ. Chlorine, PCl5 ඈ. හරි. එතකොට එහෙම මෙයාගේ වටේ තියෙන ඉලෙක්ට්‍රෝන 6ක්. හරි. බලන්න හරි පර්යන්ත ස්නායු වටා 1 2 3 4 5 6 7 8යි 1 2 3 4 5 7 8 ඔක්කොම 8 8 හරි. හැබැයි මධ්‍ය පරමාණුවට කියපුවාම 1 2 3 4 5 6යි 7යි 8යි 9යි 10යි. අෂ්ටකයටත් වඩා වැඩිපුර ඉලෙක්ට්‍රෝන තියෙනවා මධ්‍ය පරමාණු වටා. මෙන්න මේ අවස්ථා දෙක ඔයාලට තියෙන විශේෂ අවස්ථා දෙක. හරි. AlCl3 වලදී මධ්‍ය පරමාණු වටා ඉලෙක්ට්‍රෝන අෂ්ටකය සම්පූර්ණ වෙන්නේ ඊට අඩුයි ඉලෙක්ට්‍රෝන 6යි. PCl5 වලදී
මධ්‍ය පරමාණු වල ඉලෙක්ට්‍රෝන අෂ්ටකයේ සම්පූර්ණලා ඊටත් වැඩිපුර තියෙනවා. එයාගේ 10යි. හරි. ඔන්න ඔය කියන්නේ විශේෂ අවස්ථාවන් දෙක මතක තබා ගත යුතුයි. AlCl3 අඳින්න දුන්නොත් මේ විදිහට ඇඳෙන්නේ යාගේ අෂ්ටකය සම්පූර්ණ නැහැ. PCl5 අඳින්න දුන්නොත් PCl5 වල P වටා අෂ්ටකයට වඩා වැඩි ගාණක් ඉලෙක්ට්‍රෝන පවතිනවා කියන එක මතක තබා ගත යුතුයි. ඒ කියන්නේ මතක තබා ගත යුතු කියන්නේ අපිට මේක ඇඳලා ගත්තාම මෙහෙම තමයි ඇඳෙන්නේ මේක. හරි. ඔයාලා ඇඳලා බලන්න. ඇඳලා ඇඳාම මේ විදිහට තමයි මේක ඇඳෙන්නේ. හරි. ඇලුමිනියම් කියන කෙනා ඉලෙක්ට්‍රෝන 3ක් දෙනවා අවසාන කවචය මේ බන්ධනයේට. ඒ හින්දා ඉලෙක්ට්‍රෝන 3 දෙනවා. හරි. ඔන්න ඔය විදිහට තමයි ඒක නිර්මාණය වෙන්නේ අෂ්ටකය සම්පූර්ණ නොවන විදිහට. හරිද? පැහැදිලිද කාරණාව? තේරෙනවද? ඒවා විශේෂ අවස්ථා. හොඳයි. හරිද? තේරෙනවාද? ඕනම් ඕ නැත්තන් නෑ. හරි. හරි. ලියන්න තරුවක් දාලා මෙන්න මේ විදිහට. තරුවක් දාලා මෙන්න මේ විදිහට ලියන්න. බන්ධනයක මධ්‍යයේ ඇති පරමාණුව මධ්‍ය පරමාණුව ලෙසද ඒ වටා ඇති පරමාණුවක බන්ධනයක මධ්‍යයේ ඇති පරමාණුව මධ්‍ය පරමාණුව ලෙසද එය වටා ඇති පරමාණු පර්යන්ත පරමාණු ලෙසද හැඳින්වේ. පර්යන්ත පරමාණු ලෙසද හැඳින්වේ. හරි. පර්යන්ත පරමාණු ලෙසද හැඳින්වේ. හරිද? ඒක ඊළඟට අල්ලගෙන දාලා ලියන්න. සාමාන්‍ය මූලධර්ම අණුව බන්ධනයක් සෑදීමෙන් පසුව මධ්‍ය පරමාණුව සහ පර්යන්ත පරමාණු වටා
ඉලෙක්ට්‍රෝන අෂ්ටකය සම්පූර්ණ විය යුතුය නමුත් පහත අවස්ථා දෙකේදී සාමාන්‍යයෙන් බන්ධනයක් සෑදීමෙන් පසුව නැත්නම් සාමාන්‍ය මූලධර්ම වලට අනුව බන්ධනයක් සෑදීමෙන් පසුව මධ්‍ය පරමාණුව සහ පර්යන්ත පරමාණු වටා ඉලෙක්ට්‍රෝන අෂ්ටකය සම්පූර්ණ විය යුතුය නමුත් පහත අවස්ථාවන් වලදී මම කලින් දුන්නේ වාක්‍ය කොහොමද දන්නේ මේ විදිහට දුන්නේ නමුත් පහත අවස්ථාවන් වලදී එය එසේ නොවේ හරි එහෙනම් රෝමි ලකම් 1 ලියන්න වේගෙන් ලියන්න රෝමි ලකම් 1 මධ්‍ය පරමාණු වටා ඉලෙක්ට්‍රෝන අෂ්ටකයට වඩා අඩුවීම හරි පළවෙනි එක ලියන්න උදාහරණ AlCl3 උදාහරණයේ AlCl3 කියලා මේක අඳින්න ඉක්මනට මම ඇඳලා කියන්න මට ඇඳා කියලා හරි හොඳයි හරි ඊට පස්සේ ලියන්න රෝමි ලකම් 2 මධ්‍ය පරමාණුව වටා ඉලෙක්ට්‍රෝන අෂ්ටකයට වැඩිවීම හරි අෂ්ටකයට වැඩිවීම උදාහරණ PCl5 ඉක්මන් නැද ගන්න උදාහරණ PCl5 ඉක්මන් නැද ගන්න
මම නැදගෙන කියන්න මට ක්ලෝරින් වට අෂ්ටකය සම්පූර්ණ වෙන්න ඕන P වට 10ක් තියෙන්න ඕන. හරි? හොඳයි. හරි. ඇන්දා කියලා කියනවා. ඊළඟ මාතෘකාව දාගන්න පරමාණුක දැලිස අලුත් එකක්. මම ඔයාලගේ පෙළ පොතේ පිළිවෙලට නෙමෙයි යන්නේ ඈ වෙනස්. හරි ටිකක් වෙනස්. පරමාණුක දැලිස. හරි? පරමාණුක දැලිස. හරි. ලියන්න පරමාණුක දැලිස බන්ධන ආකාරය අනුව වර්ග දෙකකි. බන්ධන ආකාරය අනුව වර්ග දෙකකි. එක අයනික දැලිස ලියාගෙන යන්න මම කියලා දෙන්න. හරි තේරෙන්නේ නැති වුණාට කමන්නේ ලියන්න. එක අයනික දැලිස දෙක හරි පරමාණුක දැලිස දෙක අර මාතෘකාව දාපේකේ දැලිස කියන මොකද්ද පරමාණුක දැලිස කියලා මාතෘකාව දාපේකේ පරමාණුක කියන වචනේ කපන්නකො දැලිස කියන එක විතරක් කියන්නේ දැලිස පරමාණුක දැලිස කිව්වත් හරිය මෙතන ඔයාලට වෙනම නමක් දීලා තියෙනවානේ දැලිස වලට බලන්න දැලිස කියලා මාතෘකාව දාන්න පරමාණු කියන වචනේ කපලා ඊට පස්සේ ලියන්න ආකාර දෙක එකක් අයනික දැලිස අනිත් එක පරමාණුක දැලිස. හරි. ඊළඟ මාතෘකාව දාන්න අයනික දැලිස කියලා වෙනවා. පල්ලෙහා මාතෘකාව දාන්න අය එක කියලා දාලා අයනික දැලිස. හරි. දැන් බලන්න අපි කියනවා දැලිස මොකද්ද දැලිස කියලා කියන්නේ? දැලිස ඉගෙනගෙන තියෙන දැලිස වැඩ කරලා තියෙන පුංචි කාලේ කොටු දැලක් වගේ බැඳිලා තියෙනවා නම් ඒකට තමයි දැලිස කියලා කියන්නේ. හරි? එතකොට පරමාණුත් බැඳෙනලු දැල් විදිහට. ඒක තමයි පරමාණු දැලිසක් කියලා කියන්නේ. මුලද පරමාණු බැඳෙන මොනවා විදිහටද? දැල් විදිහට. හැබැයි ඒ දැල් විදිහට බැඳෙන්නේ මොන බන්ධනයෙන්ද? අයනික බන්ධනයෙන්ද සහ සංයුජ බන්ධනයෙන්ද කියන එක මත ඒවා වර්ග දෙකයි. අයනික බන්ධනයෙන් බැඳෙනවා නම් ඒ දැලිස අයනික දැලිසක් සහ සංයුජ බන්ධනයෙන් බැඳෙනවා නම් ඒක පරමාණුක දැලිසක්. හරිද? දැන් මේ වචනේ තේරුණා හෝ නැත? ඒ ටික තේරුණා හෝ නැත? බලන්න කොහොමද අයනික බන්ධන වලින් අයනික දැලිසක් නිර්මාණය වෙන්නේ? හරි මම ගන්නම් මගේ සුපුරුදු උදාහරණය සෝඩියම් ක්ලෝරයිඩ් කියන උදාහරණය. හරි සෝඩියම් ක්ලෝරයිඩ් කියන උදාහරණය. සෝඩියම් ක්ලෝරයිඩ් සෝඩියම් ධනායනය සහ ක්ලෝරින් ඍණායනය මතක් කරගන්න ඉස්සෙල්ලා මේක මොන බන්ධනයක්ද අයනික බන්ධනයක්ද සහ සංයුජ බන්ධනයක්ද මේක සෝඩියම් ධනායනය ක්ලෝරින් ඍණායනය සෝඩියම් ක්ලෝරයිඩ් අයනික බන්ධනය ඒක පැහැදිලිව අයනික බන්ධනයක් නේ අයන දෙකක් එකතු වෙලා තියෙන්නේ සෝඩියම් ධනායනය සහ ක්ලෝරින් ඍණායනය හරි දැන් ළමයි ඔයාලා හිතන්න ඔයාලා සෝඩියම් මේ ක්ලෝරයිඩ් සෝඩියම් සහ ක්ලෝරින් කියන මේ අයන ටික ගිහිල්ලා වාජනයකට දැම්මා. සෝඩියම් ධන ක්ලෝරින් ඍණ සෝඩියම් ධන ක්ලෝරින් ඍණ සෝඩියම් ධන. හරි. කොහොමද තියනවා කියලා හිතන්න ඕනේ. හරි. දැන් අපි ඉගෙන ගත්ත විදිහට
ධනයි ඍණයි ප්‍රතිවිරුද්ධ ආරෝපණ තියනවා නම් මේ දෙන මොකද වෙන්නේ එකිනෙකට බැඳෙන්න ඕන. හරි. එයා විතරද බැඳෙන්නේ? නෑ. මේ දෙන්න අතරත් එහෙම ආකර්ෂණයක් තියෙනවා. මෙයා ඍණ මෙයා ධන. එයත් බැඳෙනවා. මෙයා ඍණ මෙයා ධන. මෙයත් බැඳෙනවා. මෙයත් බැඳෙනවා. මෙයත් බැඳෙනවා. මෙහෙම හරි ප්‍රතිවිරුද්ධ ආරෝපණ තියෙන කට්ටියත් එක්ක ඔන්න ඔය විදියට පරමාණු බැඳෙනවා. මේක මේ මෙච්චර කැතර නෙමෙයි. හරි. බලන්න දැලක් විදියට මේක හැම එකක්ම හැම පරමාණුම එකිනෙකට බැඳෙනවා. එතකොට මෙහෙම එකට තමයි අපි කියන්නේ අයනික දැලිසක් කියලා. අයනි වලින් බැඳිච්ච එකට මේක අපි ලස්සන අඳින්න ඕන. හරි. අපි බලමු ඒක අඳින හැටි කොහොමද අපි අඳින්නේ කියලා. හරි. සෝඩියම් ක්ලෝරයිඩ් sorry. හරි. සෝඩියම් ක්ලෝරයිඩ්. ඔන්න ළමයි මං අඳිනවා සෝඩියම් කියන පරමාණුව මැද්දේ. සෝඩියම් ධනායනය පරමාණුව නෙමෙයි. හරි. එතකොට මෙයාගේ වටේට මෙන්න මෙහෙම හතර පැත්තෙන් ක්ලෝරීන් බැඳෙන්න පුළුවන්. මේ ක්ලෝරීන් බැඳෙන්න පුළුවන්. හරි. ඔය හතර පැත්තෙන් ඔන්න එක කොටුවක් හරි. මේක අඳින්න හොඳට බලා ගන්න. මොකද ඇඳලා පස්සේ මේක අහපව් රූපේ අපහැදිලි ඈ. හරි. ඊට පස්සේ ওই විදිහටම උඩිනුයි පහළිනුයි ක්ලෝරින් ආයන බැඳෙන්නත් පුළුවන්. ඇත්තනේ? එහෙම බැඳෙන්නත් පුළුවන්. හරි. ඊට පස්සේ හරිද? ඊට පස්සේ දැන් මෙයා උඩිනුයි පහළින් බැඳෙන්නේ. හරි. ඔන්න ඔය බැඳෙන්නත් පුළුවන්. හරි. ඊට පස්සේ අපි මේක මෙහෙම උඩට ඇන්දොත් එහෙම රූපය අපහැදිලි වෙන්න පටන් ගන්නෑ. හරිද? ආයෙත් අඳින්නම් කොහොමද? හරි. ඕක පටන් ගමු අපි මුල්ලකින් පටන් ගන්නවා මැද්දෙන් පටන් ගන්නවා. හරි. මම මෙහෙම කරන්නම්. මං ඉස්සෙල්ලා ඇඳලා ඉන්නම් මේකේ ඝන කාබ්බේ අඳින ඝනක. ඉස්සෙල්ලාම ඇඳලා ඉන්නම් ඈ බලන්න. එනේ පෙට්ටියක්. මේක තමයි දැලිස. හරි. අපි අඳින දැලිස. දැලක් හැදිලා තියෙන මෙන්න මෙහෙම. මේ වඳින්න නම් ඔයාලට ඉන්නේ නැහැ. දැලිස හැදෙන හැටි බලා ගන්න. හරි. ඊට පස්සේ මේ හැම පෙට්ටියක්ම බෙදෙනා මෙහෙම කොටස් තුනකට. සහ මේ පෙට්ටියේ ඇතුලෙනුත් හරි මේ පෙට්ටියේ ඇතුලෙනුත් ඔන්න ඔහම හරි දැන් මේ පෙට්ටිය අඩියනේ ඔය පේන්නේ ඔයාලට කඩීරි වැඩි හරි අඩියනේ පේන්නේ කඩීරි වෙන ඔයාලට ස්කෑන් එක බලන්නේ තවත් වෙන පැහැදිලිව පේනවද හරි පෙට්ටියේ මේ අඩිය ඇතුල් පැත්ත අපිට පේන්නේ නැති පැත්ත ඒවත් බෙදලා තියෙනකොට මේ පැත්තෙන් තියෙන බිත්තියත් එහෙම බෙදෙනවා තුනකට හරි මේ පැත්තට බෙදෙනවා මෙහෙම තුනකට හරි ඊට පස්සේ මේකත් බෙදෙනවා මෙහෙම තුනකට හරි ඊට පස්සේ තව කොහෙද ඒකත් ආයෙ මෙහෙම බෙදෙනවා මෙහෙම තුනකට හරි ඊට පස්සේ තව තියෙනවා මේක ඉවර නෑ ඔය වටේ බිත්ති හතර විතරනේ යන්නේ තව මැද්දෙන් ඇදෙන ඉරිත් තියෙනවා මේකයි සෙට් වෙන ඉර මෙතනයි සෙට් වෙන ඉර එක උඩ එක ඔක්කොම යනවා හරිද ඔන්න ඔහම ඕකේ පරමාණු බැඳෙනවා හරිද එතකොට එක සෝඩියම් පරමාණුවක් හරි අපි ඔයාලට දෙකේ එකක් අරන් තියෙන්නේ තුනේ එකක් නෙමෙයි නේද කමන්නේ හරි
එක දෙකේ දෙක කරන්න බෑනේ අපි තුනේ තුනේ අදිමු. හරි. එතකොට මෙතන සෝඩියම් කියන සෝඩියම් ධන අයනය තිබ්බා නම් එයාගේ හතර වටේටම තියෙනවන මොනවද? ක්ලෝරින් ඍණ අයන. හරි. ක්ලෝරින් ඍණ අයනයක් මෙතන තිබ්බනම් එයාගේ හතර වටේටම තියෙනවන මොනවද? සෝඩියම් ධන හතර තියෙනවන විතර සෝඩියම් ධන අයන. එක බිත්තියක් විතරක් අපි අඳිමු ඈ බිත්ති ඔක්කොම අඳින්නේ නැතුව. හරි. അപ്പോൾ මෙතනක් තියෙනවනේ මොකද්ද? ක්ලෝරින් ඍණ අයන. මෙතනත් සෝඩියම් ධන ක්ලෝරින් ඍණ. හරි. මෙතන තියෙනවනේ සෝඩියම් ධන. මෙතන තියෙනවනේ සෝඩියම් ධන. හරි. සෝඩියම් එක ගන්න මෙතන තියෙනවනේ ක්ලෝරින් ඍණ. මෙතන ක්ලෝරින් නම් මෙතන තියෙන සෝඩියම් ධන. මෙතන තියෙන ක්ලෝරින් ඍණ. මෙතන තියෙන සෝඩියම් ධන. හරි. බලන්න කොහොමද මේක බැඳෙන්නේ කියලා. හරි පෙළපොතේ මම පෙන්නන්නම් ඔයාලට රූපය. හරි. එතකොට හැම සෝඩියම් ධන පරමාණුවක් වටාම ක්ලෝරින් 4 දෙනෙක් බැඳිලා ඉන්නවා. හරි. හැම ක්ලෝරින් ඍණ පරමාණුවක් වටාම සෝඩියම් 4 දෙනෙක් බැඳිලා ඉන්නවා. හරි. බලන්න ඒකට දැල් මේක මේ සීමා කරන්න බෑ මෙන්න මෙච්චරයි කියලා. හරි දිගින් දිගට ওই බන්ධනය එතකොට මෙන්න මේ විදිහට හරි මෙයාලා මොකද වෙන්නේ මේ ධන ඍණ ආරෝපණ තියෙන හින්දා හරි මේ විදිහට දැලක් විදිහට බැඳෙනවා. ඕකට තමයි කියන්නේ අයනික දැලිස කියලා. අයනික දැලිසක් හදන්නේ මෙයා විතරක් නෙමෙයි. අයනික බන්ධන තියෙන ඕනම කෙනෙක් අයනික දැලිසක්. හරි හිතන්නකෝ මැග්නීසියම් සල්ෆයිඩ් කියලා. එතකොට මැග්නීසියම් සල්ෆයිඩ් කිව්වහම මැග්නීසියම් එක්ක සල්ෆර් මෙහෙම බන්ධන හදන්න පුළුවන්. හරි යාගේ දැලිසක් හදන්න පුළුවන් යාගේ වටේ. මැග්නීසියම් ධන 2 අයනය සල්ෆර් ඍණ 2 අයනය. එතකොට ඔන්න ඔහම යාට බන්ධන හදන්න පුළුවන්. හරි කියන්නේ අර යාගේ වටේ දැලක් හදන හැම අයනික බන්ධන හැම එකම මේ ධන ඍණ ආරෝපණ තියදී යාලට ඈත් වෙලා ඉන්න බෑනේ. හරි එතකොට හැම අයනික බන්ධනයක්ම මේ විදිහට අයනික දැලිස් නිර්මාණය කරනවා. හැම අයනික බන්ධනයක්ම තේරුණාද මේ දැලිස නිර්මාණය වෙන හැටි කොහොමද කියලා? හරි සෝඩියම් ධන පරමාණුවක් ගිහින් දැම්මොත් එයාගේ වටේට මොකද වෙන්නේ? ක්ලෝරින් පරමාණු හැම එකම එකතු වෙනවා. ඒතකොට ක්ලෝරින් පරමාණු 4කට එයාගේ වටේ ඉන්න පුළුවන්. හරි ඊට පස්සේ ක්ලෝරින් පරමාණුව ගත්තොත් ක්ලෝරින් පරමාණුවට කරත් ආයෙ ඉන්න පුළුවන් මොකද්ද? සෝඩියම් සෝඩියම් ධන අයන 4ක්. එතකොට ඔන්න ඔය විදිහට එහෙම 4 එතකොට මේක සීමාවක් නැහැ. තවුඩට යන්න පුළුවන් පල්ලෙහාට යන්න පුළුවන්. හරි ඔන්න ඔය විදිහට දැලිස් නිර්මාණය කරනවා. ඒවට තමයි කියන්නේ අයනික දැලිස්. අයනික බන්ධන නිසා හටගන්න දැලිස් වලට කියනවා අපි අයනික දැලිස් කියලා. පැහැදිලිද? ආයෙත් තව කියලා දෙන්නද? දැලිස අඳිනවද නැද්ද කියලා මම කියන්න. පැහැදිලිද නැද්ද කියන්න මට? දැලිසක් හැදෙනවා කියන එක. අයනික බන්ධන වලින් දැලසක් හැදෙනවා කියන එක. ඔව්. හොඳයි. හරි. ලියන්න කියනද අයනික දැලිස කියලා ලියවනේ ලියන්න යටතේ සෑම අයනික බන්ධනයකම ධන සහ ඍණ අයන තිබෙන නිසා දැලිස සාදයි. ලියන්න උදාහරණය සෝඩියම් ක්ලෝරයිඩ් දැලිස. හරි සෝඩියම් ක්ලෝරයිඩ් දැලිස. මෙතන 4ක් නෙමෙයි ඈ. හරි 1 2 3 4ක් මෙහෙම තියෙනවා. තව
මේ පැත්තට එක්කුයි මේ පැත්තට එක්කුයි තියෙනවනේ. එතකොට මෙතනත් මෙයාගේ එකතු වෙනවා සෝඩියම් ධන අයනය. හරි ඉස්සරහා තට්ටුව. හරි. එහෙම එතකොට 6 ගානේ තියෙනවා. හරි. ලියන්න සෝඩියම් ක්ලෝරයිඩ් දැරිස ගෙලිවනේ ඉස්සර ලියන්න එතන කෙටියට දාලා ඒක යටතේ සෝඩියම් ධන අයනය වටා ක්ලෝරින් ඍණ අයන 6ක්ද ක්ලෝරින් ඍණ අයනය වටා සෝඩියම් ධන අයන 6ක්ද එකතු වීමෙන් මෙම දැලිස සෑදේ. ඇඳගන්නකො මේ රූප දෙක. මෙන්න මේ රූප දෙක ඇඳගන්න ඉක්මන හැමෝම. රූප දෙකක් ඈ. හරි සෝඩියම් වල හතර පැත්තට හතරක් තියෙන උඩ පල්ලෙහාට දෙකක් තියෙනවා 6යි ඔක්කොම. ක්ලෝරිනෙත් එහෙමයි. හතර පැත්තට හතරක් තියෙන උඩ පල්ලෙහාට සෝඩියම් දෙකක් තියෙන. එතකොට ඔක්කොම 6ක් තියෙනවා. මේ විදිහට තමයි 6 හැදෙන්නේ. හරිද? හදගෙන කියන්න මට හරි. එයාට ලියන්න කරු ලකුණක් දාලා අයන අතර බැඳීම නිසා හරි අයන අතර බැඳීම නිසා නිර්මාණය වන දැලිස අයනික දැලිස ලෙස හඳුන්වයි. හරි දෙක කියලා දාන්න මාතෘකාව පරමාණුක දැලිස හරිද පරමාණුක දැලිස මම පරමාණුක දැලිස ගැන අද කතා කරන්නේ නැහැ. හරි ඔයාලා පරමාණුක දැලිස කියන එක ලියන්න රූල් 5ක් විතර ඉඩ තියලා ඊට පස්සේ මාතෘකාව දාන්න ග්‍රැෆයිට් කියලා මිනිරන් ග්‍රැෆයිට් කියලා. හරිද මාතෘකාව දාන්න මිනිරන් එහෙමත් නැත්නම් ග්‍රැෆයිට් කියලා. හරි
මිනිරන් එහෙමත් නැත්නම් ග්‍රැෆයිට් කියලා. හරිද? ඒ කරලා බදාදා පන්තියට එද්දීන් හරි බදාදා පන්තියට එද්දීන් පෙළ පොතේ තියෙනවා 177 පිටුවේ 17 රූපය මිනිරන් වල රූපය. හරි 17 මිනිරන් වල රූපය. ඒක බලලා ඇඳගෙන ඉන්න ඕන හැමෝම බදාදා පන්තියට එද්දී. හරි එතකොට අපි බදාදාට පරමාණුක දැලිස කියන එක ගැන කතා කරමු. හරි අද මම පන්තිය මෙතනින් නතර කරනවා ටිකක් කලින්. හරි පන්තිය මෙතනින් නතර කරනවා අද. හොඳද? ඇඳගෙන ඉන්නේ ඈ. හරි